ආයුබෝවන් මම ලක්ෂේනා නායක මකර ලග්න හිමියනේ මේ සැප්තැම්බර් මාස 24 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 18 දක්වා 18 දක්වා තියෙන කාල සීමාවෙදී සිකුරු ග්‍රහය නීච වෙනවා. සිකුරු ජ්‍යොතිෂය තුල හඳුන්වන්නේ ස්ත්‍රී ග්‍රහයෙකු ලෙස. ඔබට විශේෂයෙන් මකර ලග්න හිමියනේ සියලු සුබඵල දීමේ ප්‍රමුඛ වෙන ග්‍රහයෙක්. ඔබගේ උපයට කෞශල්‍යයට සංදර්ශනීය බවට දර්ශනීය බවට අධිපති වෙන්නේ සිකුරු. ලස්සන පිරිසිදු බව ප්‍රීතිය ප්‍රේමය ආදී යහපත් සියලු දේ ලැබෙන්නේ සිකුරුගෙන්. ඔබට සමාජයේ ප්‍රිය කරන ආලය කරුණාව යහපත් විවාහයද සැපසේ වාසය වාසනාවන්ත ලෙසින් ප්‍රීතිය කාලයෙන් ගත කිරීම මිත්‍රත්වය පිරිසිදුට ඇඳීම අධික වීදමින් කාලය ගත කිරීම කෙලි සෙල්ලම් වලට ඇති ආසාව රූප ස්වභාව ඔබට ඔබගේ සිකුරු ඔබගේ කේන්ද්‍රයේ බලවත් නම් ඔබට ලැබෙනවා. සිකුරු ඔබගේ කේන්ද්‍රය තුල උච්චක්ෂේත්‍රව සුවක්ෂේත්‍රව හිටනවා නම් මුළු ජීවිත කාලයම සැපසේ එක ලෙස ගත කරන්නට ලැබෙන කාලයක්. අකලට මහලු නොවන තරුණ පෙනුමක් ඔබට ලැබෙනවා. ගරු සැලකිලි ලැබෙනවා. භාර්යාව ස්වාමියා සමග කාලය යහතින් ගෙවීමට ඔබට හැකි වෙනවා. හැබැයි මෙවැනි සුබ ඵල දෙන සිකුරු තමයි මේ සැප්තැම්බර් 24 ඉඳන් ඔක්තෝබර් 18 දක්වා තියෙන කාල සීමාවෙදී නීච වෙන්නේ. මේ නීච ඔබට කොහොමද බලපාන්නේ? අපි කතා කරමු. ඔබ දැන් දන්නවා සිකුරු නීච වෙනවා. මේ සිකුරු කියන ග්‍රහය ගැන ගත්තොත් ලෞකික සැප සම්පත් දෙන්න උපකාරී වෙන ග්‍රහයක්. යාන වාහන ගෙවල් දොරවල් සැප පහසුව කිසි කෙනෙකුට ණය නොවි ජීවත් වෙන්න පුළුවන් කම ඇති කරලා දෙන්නේ මේ සිකුරු කියන ග්‍රහය. රූපයට ලස්සන දෙන්නේ. මුළු ජීවිත කාලෙම ඒකාකාරව සැප පහසුව ලැබමින් ජීවත් වෙන්න අවස්ථාව දෙන්නේ. අකලට මහලු නොවන තරුණ පෙනුම දෙන්නේ. සුන්දරත්ව මූණක් ලබා දෙන්නේ. හමේ පැහැ ලබා දෙන්නේ. රසවත් ආහාර පාන ලබා දෙන්නේ. දැන් සිකුරු බලවත් වුණ අයට උච්චක්ෂේත්‍ර සුවක්ෂේත්‍ර වුණ අයට මේ දේවල් ලැබෙනවා. නමුත් ඔබගේ උප්පත්තියේදී සිකුරු කියන ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලයකින් උච්චක්ෂේත්‍ර බලයකින් ඉන්න පුළුවන්. නමුත් උච්චක්ෂේත්‍ර ස්වක්ෂේත්‍ර බලයකින් හිටියට දැන් මේ යන කාලය සැප්තැම්බර් 24 ඔක්තෝබර් 17 දක්වා කාලයේ සිකුරු නීචයි. හරියට මේ වගේ ඔබට සල්ලි තියෙනවා ඕන තරම්. නමුත් බහන්න නෑ ඔබට මිලදී ගන්න. බහන්න හිඟයි. මම මේ උදාහරණයක් කතා කරන්නේ. එහෙනම් ඔබගේ අවශ්‍යතා සපුරා ගන්න බැරි කාලයක්. කර්මයට අනුව බලද්දී ලෝකායන කේන්ද්‍රය අනුව සිකුරු නියෝජනය කරන්නේ දෙවන ස්ථානය. ගෘහ විවාහ ජීවිතය ධනෙ උපේන ආකාරය ඔබගේ කතාව. ඊළඟට නියෝජනය කරන්නේ 7 වෙන්න. 7 වෙන්න කියන විවාහය. තමාගේ විවාහ සාකරු සහකාරිය. සහයෝගයෙන් වැඩ කටයුතු කිරීමේ ශක්තිය. හවුලේ වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාව. කණ්ඩායම් හැකීමෙන් වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාව. සියලු දේ ස්ථාවරත්වය ඇති කරගන්න පුළුවන් ක්‍රමවේදයන් තමා 7 වෙනින් පෙන්වන්නේ. එහෙමනම් මේ නීච වීම කර්මයට අනුව විශේෂයෙන්ම විවාහයට බලපානවා. ප්‍රේම සම්බන්ධතාව වලට බලපානවා. ඒ නිසා ගොඩාක් වෙලාවට මේ නීච වීම කාන්තාවන් හිංසාවට පීඩාවට කරදරයට පත් වෙන කාල සීමාවක්. ඒක මුළු ලෝකේ පුරාම පැවතිලා යනවා. කාන්තා හිංසනයන් වැඩපොලේදී රැකියා ස්ථානයේදී හිංසාවට පත් වෙන්න පුළුවන්. අතරමඟ තනි බංගලමේ ගමන් කරද්දී හිංසාවට කරදරවලට පත් වෙන්න පුළුවන්. අසනීප තත්ත්වවලින් පත් වෙන්න පුළුවන්. මට ලස්සන ගෙයක් තියෙනවා.
හැබැයි හිතන්නේ නැති ජල ගැල්මක් ඇවිල්ලා මගේ ගේ භාගයක් යට වෙන්න පුළුවන්. දැන් මේ නීච වීමට ස්වභාව ධර්මයන්ගේ සහයෝගයක් ලැබෙනවා. මොකද මේ ලෝකයේ තුල තියෙන ස්වභාව ධර්මයේ ලස්සන නැති කරලා දානවා. ඒක ස්වභාව ධර්මයෙන් වෙන්නත් පුළුවන්. මනුෂ්‍ය වූ අපි අතින් වෙන්නත් පුළුවන්. එවැනි කාල සීමාවක්. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ යන්න පුළුවන්. සැපට කාපු අපට සැපට කන්න නැති වෙන්න පුළුවන්. අවශ්‍ය කරන ගමන් බිමන් යන්න අවශ්‍ය පහසුකම් නැති වෙලා යන්න පුළුවන්. ඒක එක රටකට සීමා නැහැ. මුළු ලෝකේ පුරාම ඇති වෙන දෙයක්. ඉන්ධන හිඟයක්, ගෑස් හිඟයක්. ඒ ගෘහ ජීවිතේනේ සිකුරු නියෝජනය කරන්නේ. ඒව නැති වෙලා යන්න පුළුවන්. එකිනෙකා අතර තිබුණු සම්බන්ධතාවයන් කැඩලා යන්න පුළුවන්. දැන් මෙවැනි කාල සීමාවක් තමයි මේ සැප්තැම්බර් 24 ඉඳන් ඔක්තෝබර් 10 දක්වා එන්න තියෙන්නේ. එතකොට මුදල් රටවල් විදිහට ගත්තත් සාමාන්‍ය ව්‍යාපාරිකයන් විදිහට ගත්තත් තමාගේ ආදායම් මාර්ග වලට වැටකඩලු ඇති වෙනවා. මුදල් වීදම් වෙනවා, ආදායම් මදි. එකිනෙකා අතර වාහක ප්‍රහාර ඇති වෙනවා. තිබුණු සමදතා හවුල් කඩාගෙන බිඳගෙන වැටෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? බල තණ්හාවක් වෙන්න පුළුවන්. නායකත්වයට වෙන්න පුළුවන්. රාජකාරියට වෙන්න පුළුවන්. වගකීමට වෙන්න පුළුවන්. මේ සියල්ලම හේතු කොටගෙන විශේෂයෙන් මේ කාල සීමාව තුළ කාන්තාවන් හිංසනයට පීඩාවට පත් වෙන්න තියෙන්නේ. ස්ත්‍රිය රැවටෙනවා. මොකද ස්ත්‍රිය හිතනවා මම හරි පිරිසුදුයි, මම සදාචාරශීලී රකින්න කෙනෙක්, ඒ නිසා මට හම්බ වෙන පිරිමියත් ඒ වගේ කෙනෙක් කියලා. එසේ නොවෙන්න පුළුවන්. ප්‍රේම සමදතා සම්බන්ධයෙන් කරදර වලට මුහුණ පාන සිදු වෙන්න පුළුවන්. තමන්ටම දැන් මේ මම කතා කරන්නේ විශේෂයෙන්ම ස්ත්‍රියට, පිරිමියටත් අදාළයි. තමන්ටම ආවේනික වූ අහංකාර පරුස වූ ආලය නිසාම, ආදරය නිසාම ඔබ දුකටපත් වෙනවා. මොකද මේ කතා කරන්නේ? ස්ත්‍රිය පිරිමියාට සැරපරුසව කතා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි දිට්ඨ ධම්ම වේදිනී අනුව පුරුෂයාගෙන් ලැබෙන්නේ ඒ ප්‍රතිචාරයමයි. පිරිමියාගෙන් ලැබෙන්නේ කාන්තාවට ප්‍රතිචාරයමයි. පරිගැනීමේ චේතනාව කූට ක්‍රියාවන් වලට ස්ත්‍රිය නතු වෙන්න පුළුවන්. විවාහ ජීවිතයේ ප්‍රීතිය හා සැපත අඩු වෙන්න පුළුවන්. වෙලාවකට නැත්තටම නැති වෙන්න පුළුවන් සැපය සතුට. ආදරය ඔබගේ ආදරය පතාගෙන එන සැකසහිත චරිත ඇත්තන් මේ ලෝකයේ පුරාටම බහුල වශයෙන් එනවා. කාන්තාවන් පිටුපස. ඔබ එම ආදරයකට හසු වුණොත් ඔහුගේ කූට ක්‍රියාවලට හසු වී දැඩි ලෙස පීඩා විඳීමට සිදු වෙනවා. තරුණ කාන්තාව ඔබට බොහෝ ගැටලු ප්‍රශ්න සතුරුකම් පීඩා ඇති කරන වටපිටාවක් ලෝකයේ පුරාම නිර්මාණය වෙන්නයි තියෙන්නේ. ඒ තුල විවාහ ජීවිත තුල අමුසැමි විරසකයන් නිර්මාණය වෙනවා. මතභේද වැඩිවීමට ඔහුගේ ඇගේ කතාවන් මූලික වෙන්න පුළුවන්. ඔබ පින නැති කාන්තාවක් වුණොත් විවාහය අතහැර යාමට පවා සිදු වෙන්න පුළුවන්. දැන් මම මොකද්ද මේ කියන්නේ? පින වැඩි කරගන්න. සම්මා වීරිය වඩන්න. නූපන් කුසලයන් උපද්දවා ගැනීම පිණිස කැමැත්ත ඇති කරගන්න, සදා වෑයම් කරන වීරිය වඩන්න. උපන් අකුසලයන් නැති කරලා දාන්න කැමැත්ත ඇති කරගන්න. ඒ සදා වෑයම් කරන වීරිය වඩන, සිත එක කරගන්න. බලවත් ලෙස වීරිය වඩන්න. නූපන් කුසලයන් උපද්දවා ගන්න. ඒ සදා කැමැත්ත ඇති කරගන්න. ඒ සදා වෑයම් කරන වීරිය වඩන, සිත එක කරගන්න, බලවත් ලෙස වීරිය වඩන්න.
උපන් කුසලය රැකගන්න. ඒක වැඩි දියුණු කරගන්න. මුලාවට හසු වෙන්න දෙන්න එපා. භාවනාවන් සම්පූර්ණ කරගන්න. මේ විදිහට තමයි ඔබ පින වැඩි කරගන්න ඕනේ. වීරියෙන් යුතු කරන්න ඕනේ. වැරදි පෙම්වතුන් ආශ්‍රය නිසා කාන්තා ඔබ බොහෝ කරදරයට මුහුණ පෑමට සිදු වෙනවා. මේ කාල සීමාව තුළ විෂම රාගය, අධර්ම රාගය ලෝතුරා පැතිර යන කාල සීමාව. මම ඔබට මතක් කරලා දෙන්නම්. ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ බෝසත් කාලය තුල ඒ ඉපදෙන ජාතිය තුල බොහෝ වෙලාවට උත්පල වන්නා මහරහත් තෙරණියට වාසනාවක් හිමිකමක් තිබුණා ඒ බෝසතන් වහන්සේගේ දීනියක් වෙලා ඉපදෙන්න. බෝසතන් වහන්සේගේ. එතකොට එහෙම දියණියක්ලා ඉපදුණු ඒ උත්පලවන්නා ඒ භාගත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා මහරහත් බව ලැබුවා. අග්‍ර මහා රහත් තෙරණින් වහන්සේ නමක්. නමුත් පෙර කර්මයක් පළ දුන්නා. මහරහත් බව ලැබලා තියෙද්දිත් උත්පලවන්නා නන්ද නම් තරුණයෙකුගෙන් දූෂණයට ලක් වුණා. ඒ බුද්ධ කාලයේ බුදු දහම ලෝ පුරා පැතිර යන කාලයේදී ඒ කාලෙත් අධර්ම රාගය, විෂම රාගය ලෝතුරා පැතිරුණා නම් අද බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2600ක් ගිය තැන අවුරුදු 5000ක් තමන් වහන්සේගේ ගෞතම බුද්ධ ශාසනය පවතිවා කියලා අදිස්ථාන කළ මේ රටේ දැන් ඒ තියෙන පින නැති වෙවි යන කාල සීමාවක්. එහෙනම් කොහොම අධර්ම රාගය, විෂම රාගය ඇති වෙන්න පුළුවන්ද? කාන්තාව ඔබ මේ තීරුම් ගන්න ඕන. ඔබ පරිස්සම් වෙන්න ඕනේ. තනි බංගලවේ ගමන් බිමන් යන්න එපා. මේ කාල සීමාව තුළ සුභ ධර්මයේ අපිට එරෙහි වෙන්න තියෙන නිසා, විපාක වෙන්න නිසා පෙම්වතා සමග වුණත්, දන්න පෙම්වතා සමග වුණත් කාමරවලට රින්ගන්න යන්න එපා. තමාගේ පෞරුෂත්වය රැක ගන්න ඕනේ. වැරදුනොත් වැරදුනාමයි. තනි බංගල මේ ගමන් කරන්න හොඳ නැති කාලයක්. ට්‍රිප් එහෙම යන්න හොඳ නැති කාලයක්. මොකද සුභා ධර්මයේ උදව් කරන්නේ ඔබට එයින් ආරක්ෂිත වෙන්න. විශේෂයෙන්ම කාන්තාවන්ට තියෙන හානිය වැඩි මේ කාල සීමාව තුළ. ඒ නිසාම ගෙදර ඉන්න තාත්තා තම දියණිය තම බිරිඳ ඇස් දෙක වගේ රැක ගන්න ඕනේ. ගෙදර ඉන්න සොහොයුරා තම නැගණිය වැඩිමහල් සොහොයුරිය අම්මව ඇස් දෙක වගේ රැක ගන්න ඕනේ. මේ කාලෙත් කාන්තාව ඔබ හිතුවක්කාරී වෙන්න එපා. රෑ පාටි වලට යන්න. අඳුර බොහොම භයානකයි මේ කාලය තුල. කාන්තාවට විපතක් කරන්න තියෙන අවස්ථාව වැඩි. වැඩක් සිද්ධ වුණාට පස්සේ මේක කියලා වැඩක් නැහැනේ. වෙන්නේ ඉස්සෙල්ලා අපි ආරක්ෂිත ක්‍රියාමාර්ග අප තුළ ඇති කර ගන්න ඕනේ. රාගය ඇති වෙන, කාමය ඇති වෙන කිසි දෙයක් ඇස් දෙකින් බලන්න යන්න එපා. ඔබ ඒකට අහු වෙන්න පුළුවන් මේ කාලය තුල. අකුරු තුනේ එක්කෙනා ඔබ එනකම්මක බලාගෙන ඉන්නවා. කනට ඇහෙන ශබ්දයට රාගයක් කාමයක් ඇති කරගන්න එපා. ඔබ අහු වෙනවා. අපි අහලා නැද්ද? පෙම්වතාගේ යාළුවෙක් කෝල් එකක් දෙනවා අහවල් තැන්න පෙම්වතා එනවා ආයෙ එන්න කියලා. එහෙම කියලා කරදරට වැටුණු දරුවෝ ගැන අපි අහලා නැද්ද? නාසයෙන් දැනෙන සුවඳට ඔබ කැමති වෙන්න එපා. මොකද ඔබ විසඤ්ඤ වෙන්න පුළුවන්. දිවට දැනෙන රසයට නොදන්න අය දෙන කෑම බීම වලට ගිජු වෙන්න එපා. කයට පහසක් දැවුනොත් අසුබ භාවනාවක් වඩලා ඒක අතහරින්න. මනසට කිසිම කාම රාග අරමුණක් ගන්න මෙපා මේ කාලේ සීමාව තුළ. අන්න එහෙමයි පංචේන්ද්‍රියන්ව ආරක්ෂා කරගන්න ඕනේ.
ඔබ දුප්පත් වෙන්න තියෙන්නේ. වියදම් වැඩි වෙලා. එහෙනම් වියදම් පාර්ශවය ඔබ අවම කරගන්න ඕන. පාලනය කරගන්න ඕන. ඡාම් විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. එදිනට ලැබෙන දෙයින් ජීවත් වෙන්න. දැන් මෙතෙක් කල් ඔබගේ ජීවිතය තුළ එක දවසක් ගෙදර පිටින් ගිහලා රෙස්ටෝරන්ට් එකට ගිහලා කෑවනම් ඒකත් නවත්තන්න වෙන කාලයක්. එකක් අතරමඟදී කරදරයක්, එකක් ඔබ දුප්පත් වෙන්න තියෙන මුදල් අතින්. දැන් ඔබ රැකියාව කරන කෙනෙක් නම් රැකියාව විතරයි ඔබ කරන්නේ. ඒක දුප්පත් වෙන්නට තියෙනවා කර්මයට අනුව. එතකොට මොකද්ද ඔබට ඇති වෙන තත්ත්වය? ඔබගේ රැකියාවට අනුතුරක් වෙනවා. ඔබගේ රැකියාව නැති වෙන්න පුළුවන්. අහිමි වෙන්න පුළුවන්. උයාගත් පත අමුසැමියන් විදියට දරුවන් විදියට එකට එක්ව අනුභව කිරීමට ඔබට වාසනාව නැති වෙලා යන්න පුළුවන්. ලෝකයේ පුරාම බොරුව මුලාව රජ කරන කාලයක්. වැරදි අය බලයට එන්න උත්සාහ කරන කාලයක්. අපි තමයි මේක කරන්න පුළුවන් කියලා ලෝකෙට පෙන්වන කාලයක්. මේ ලෝක පුරාම බොරුවෙන් වැහිලා යනවා. විශේෂයෙන්ම කාන්තාව ඔබ තමන්ගේ යටිබඩ ගර්භාෂය ආශ්‍රිත රෝග පීඩාවන් තුල පීඩාවටපත් වෙන්න පුළුවන්. කාන්තාව ඔබ අස්ථාන චෝදනා වලට ගොදුරු වෙන්න පුළුවන්. පිරිමි ආධිපත්‍ය තුල ඔබ හිංසාවට පීඩාවටපත් වෙන්න පුළුවන්. එහෙනම් නිවස තුල තම සැමියා බිරිඳව ආදරෙන් රැක ගන්න ඕනේ. සොහොයුරා තම නැගණියව ආදරෙන් බලා ගන්න ඕනේ. පියා දුවව ආදරෙන් බලා ගන්න ඕනේ. ලේලිට නැන්දම්මගේ මාමණ්ඩගේ හිරියරවලට මුහුණ දීමට සිදු වෙන්න පුළුවන්. දැන් නැන්දම්මලා මාමණ්ඩිලා ලෑස්ති වෙන්නුනා තමාගේ ලේලිව තමාගේ කුසෙපෙන් දරුවෙක් විදියට රැක බලා ගන්න. රැකියාව, රාජකාරිය, වගකීම, නායකත්වය තුළ කාන්තාවන් තදබල පීඩාවන්ට හිංසාවන්ට ලක්වීමට ඉඩ තියෙන කාලයක්. විශේෂයෙන් කාන්තාවන්ට ධනිස්ස ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්ව වැඩි වෙන්න පුළුවන්. අනුතුරු වැඩි වෙන්න පුළුවන්. පාරකදී යද්දී වුණත් වාහනයක් පදවද්දී වුණත් කාන්තාව ඔබ සිහි බුද්ධියෙන් ගමන් කළ යුතුයි. වැඩිම අනුතුරු ඔබ වෙත ළඟා වෙන්නේ. කාන්තාවන්ට තිබූ රැකියාව නැති වී යාමට හේතු ඇති කරනවා. කාන්තාවන් රැකියන් තුල හිංසා පීඩාවට ලක් වෙන කාලයක් වෙනවා මේ කාලය. ඒ නිසා තරුණ කාන්තාවන් තුල ප්‍රීතිය සැකය ඇතනම් වෘත්තීය මට්ටම තුල බොහෝ විට පොඩ්ඩයි සුවල්පයයි. බොහෝ විට සැපයක් නැතිවීමට ඉඩ තියෙනවා. හැබැයි ඒ සියල්ල ඔබ තේරුම් ගද්දී පරක්කු වැඩි. ඔබ රැකියා ප්‍රදානියෙක් නම්, ඔබ පිරිමි අයෙක් නම්, ඔබ ධර්මය අවබෝධය තුළ ඉන්නවා නම්, පින ගැන විශ්වාස කරනවා නම්, ඒ භාගතුරාත් ගෞතම සම්මා සම්බුදු බුදුන් වහන්සේ විශ්වාස කරනවා නම්, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය දිවිහිමියෙන් අදහන කෙනෙක් නම්, ඔබ තමාගේ ආයතනින් සියලුම කාන්තාවන් තමාගේ දියණියන් විදියට අම්මාවරු විදියට සලකලා රැක බලා ගන්න ඕන කාලයක්. බලන්න එපා. තරුණියක් විදියට කිසිම කාන්තාවක් දිහා ඔබ ආයතන ප්‍රධානියෙක් විදියට මන්ද විෂම රාගය ඇවිස්සෙන තියෙන කාලයක්. විෂම ලෝභය ඇවිස්සෙන තියෙන කාලයක්. ඒක ඔබට පාලනය කරගන්න බැරි වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබේ සැමියාට බිරිඳට ආදරය කරද්දී, ස්ත්‍රියක් විදියට බිරිඳක් විදියට සැමියාට ආදරය කරද්දී, අහලේ පාද්දී අහංකාර වෙන්න එපා. සරපරුෂ වෙන්න එපා. ඒ තුල පීඩාවටපත් වෙන්නේ ඔබමයි.
බුදුරජාන් වහන්සේ දේශනා කළ පරිදි දිට්ඨ ධම්ම වේදිනීය විපාක ඒ වෙලාවෙම ලබා දෙන කාලයක් මේ කාලය. ඒ නිසාම විවාහව ජීවිත තුළ ප්‍රීතිය සැපය නැත්තටම නැති වෙලා යන්න පුළුවන්. ඔබේම අවබෝධය ඔබට සතුරු වෙන්න පුළුවන්. ඔබගේ වචන තුළ ඇතිවන සෞම්‍ය බව, හික්මීම, සංවර බව ඔබ රැක ගන්න ඕනේ. විශේෂයෙන්ම මෙම කාල සීමාව තුළ ඔබ නායකයෙක් වෙන්න. ඒ කියන්නේ බිරිඳ මං කියන දේ අහන්න ඕනේ. එහෙම නැත්නම් බිරිඳ හිතනවා ස්වාමියා මං කියන දේ අහන්න ඕනේ. එහෙම වුණා මොකද වෙන්නේ? තමාටම ආවේනික වූ අහංකාර වූ පරුෂ වූ තත්වයක් ආදරයත් එක්ක එකට එකතු වෙනවා. ඒ නිසා ඔබමයි දුකට භාජනය වෙන්නේ. ස්වාමියාට සැරපරුස ලෙස කතා කරන්න පුළුවන්. එකට එක කියන්න පුළුවන්. කරුණු 12කින් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඔබ බිරිඳක් විදිහට ස්වාමියාව ගණන් ගන්න නැහැ. ස්වාමියා ඔබව ගණන් ගන්න නැහැ. වචන තුන දෙදෙනා අතර එකිනෙක ආනබෝධින් යුතුව එකට එක කියන වචන හෝ මාරු වෙනවා. එකට එක කරන්නේ බවට පත් වෙනවා. අවංකකම නැතුව යනවා. ආදරය කරන්න හිතෙන්නේ නැහැ. ගැටලුවක් ආවම මේ බිරිඳට ස්වාමියට උදව් කරන්න හිතෙන්නේ නැහැ. ස්වාමියට ගැටලුවක් ආවම බිරිඳට උදව් කරන්න හිතෙන්නේ නැහැ. දෙදෙනා අතර තියෙන සමගිය බිඳ වැටෙනවා. වැරදි උපදෙස් තුල වැරදි තීරණ ගන්න පුළුවන්. අනවබෝධයෙන් යුතුව. ආගම දහමට තියෙන විශ්වාසය නැති වෙලා යන්න පුළුවන්. වගකීමක් සහිතව රාජකාරියක් නිසලෙස ඉෂ්ට සිද්ධ කරන්න ඔබ අසමත් වෙන්න පුළුවන්. ඔබ එකිනෙකා අතර තිබුණු මිත්‍රත්වයන් බිඳී යන්න පුළුවන්. අලසකම, කම්මැලිකම ඔබ තුල වැඩි වෙන්න පුළුවන්. මේ හැමදේම හේතු කොටගෙන මොකද්ද ඔබට වෙන්නේ? මේ හැමදේම හේතු කොටගෙන ඔබට මොකද්ද වෙන්නේ? අවසානයේ ප්‍රීතිය සැපය බිඳුව බවට පත් වීම. සැප්තැම්බර් 24 දා ඉඳන් ඔක්තෝබර් 17 දක්වා තියෙන්නේ. මේ කාලය ස්ත්‍රී ඔබගේ කයයි සිතයි දෙකම ලෙඩ වෙන්න තියෙන කාලයක්. එතකොට නිරෝගී කෙනෙක් එතන නැහැ. ස්ත්‍රී ඔබ පේන දේවල් පස්සේ දුවන්න පුළුවන්. සත්පුරුෂයව හඳුනන්නේ නැහැ. මේ කාලයේ මිනිසුන් බොහෝ විදිහට හිතන්නේ තමාට කවුරු හරි තෑග්ගක් දුන්නොත් එයා සත්පුරුෂයා. කවුරු හරි තමාට තෑග්ගක් නොදුන්නොත් එයා අසත්පුරුෂයා. ඇත්තනේ මම මේ කියන්නේ. අන්නේ එහෙම ලද බොළඳ විදිහට ඔබ හිතන්න ගියොත් ඔබ අමාරු වැටෙනවා. මේ කාලය තුල ඔබගේ ජීවිතේට අලුත් අයට එන්න දෙන්න එපා. මොකද ඔබ රැවටෙන්න තියෙන අවස්ථාව වැඩි. මේ කාලේ ඉපදෙන දරුවන්ටත් ඒ තත්ත්වය තියෙනවා. කවදා හරි ඒ තත්ත්වවලට මුහුණ දෙන්න වෙනවා. ඒත් එක්කම ඔබ හිතන්න ඕනේ කොහොමද? ධර්මයේ අවබෝධය තුළ තිසරණයේ පිහිට ලබන්න ඔබ උනන්දු වෙන්න ඕනේ. බෞද්ධෙක් විදියට. තිසරණයේ පිහිට ලබන්න නම් චතුරාර්ය සත්‍ය පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය තිබුණොත් විතරයි ඔබ සම්මා දෘෂ්ටියටපත් වෙන්නේ. බුදුරජාන් වහන්සේ වදාරනවා සම්මා දෘෂ්ටියටපත් වුණු කෙනෙකුට හැරෙන්න තිසරණයේ පිහිට ලැබෙන්නේ නැහැ. බුද්ධ රත්නයේ, සී සද්ධර්මයේ, සී සංඝ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. ඔබ සම්මා දිට්ඨියටපත් වුණා කියලා ඔබට තියෙන සංඥා තුනයි. මොකද්ද පළවෙන්න? ඕනම අවස්ථාවක කාමය, අධර්ම, අකුසල ඔබට අත්හරින්න පුළුවන්. ඕන වෙලාවක ඔබට අත්හරින්න පුළුවන්. 10න් දකින රූපය මට ඕනේ නැහැ කියලා අත්හරින්න පුළුවන්. කනට ඇසෙන ශබ්දය මට ඕනේ නැහැ කියලා අත්හරින්න පුළුවන්. නාසයට දැනෙන ආග්‍රහණ වෙන සුවඳ මට ඕනේ නැහැ කියලා අත්හරින්න පුළුවන්.
දිවට දෙන රසය මට ඕනේ නැහැ කියලා අතහරින්න පුළුවන්. කයට දෙන පහස මට ඕනේ නැහැ කියලා අතහරින්න පුළුවන්. මනසට අරමුණු සිතුවිලි මට ඕනේ නැහැ කියලා අතහරින්න පුළුවන්. අන්න එහෙ දෙවෙනි එක ඔබ ගැන හිතන්න ඕනේ. මේ සියල්ල නැති වෙලා යන දේවල්. මගේ රූපය අවුරුදු 10 දී තිබුණේ කොහොමද? 15 තිබුණේ 25 කොහොමද තිබුණේ? දැන් තියෙන්නේ කොහොමද? අනිත්‍ය දෙයක් මේ රූපය. එදා උත්පලවන්න මහරහත් තෙරණියන් වහන්සේ දූෂණයට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ හමුට යද්දී බුදුරජාණන් වහන්සේ මේ දකිනවා. ඒ පෙර විපාකයක් නිසා වළක්වන්න බෑ. අහනවා නැගණිය කියලා මට මතක හැටියට මම ඒ ආපු බණේ තියෙන්නේ මොකක්ද ඔබට දැනෙන්නේ කියලා. මට කිසි දෙයක් දැනෙන්නේ නැහැ කිව්වා. අන්න රහත් භවයේ තියෙන උත්තම බලය. කාමයේ අතහැරපු කෙනෙක්. හරියට දරිපල්ලකින් යන්න වගේ. එහෙමනම් ඔබගේ දකින්න රූප පස්සේ යන්න එපා. ඔබ හිතන්න මෙව ඔක්කොම නැති වෙලා යන දේවල්, මහලු වෙන දේවල්. ඔබ කේස කලාපයට කොච්චර ආදරය කරනවද? කේස කලාපයේ සුදු වෙන්න පටන් ගත්තට පස්සේ කොච්චර දේවල් වියදම් කරලා අරන් ඔබ කළු කරගන්නවද? හැබැයි ඒ ඔබ ආස කරන ඒ කේස කලාපයේ එක කෙස් ගහක් ඔබගේ බත් පිඟානක තිබුණොත් ඔබ ඒ බත් පිඟාන කනවද? නෑ, අතහැරලා දානවා. හිතන්නේ ගැන. ඒත් එක්කම සියලු මේ අපි දකින රූප හැමදාම එක විදිහට තියෙනවද? නැති වෙලා යන දේවල්. අනිත්‍යයි දුකයි අනාත්මයි. අපිට හෙන ශබ්ද අනිත්‍යයි දුකයි අනාත්මයි. අපිට දැනෙන මේ අහග්‍රහණ සුවඳ අනිත්‍යයි දුකයි අනාත්මයි. අපිට දැනෙන රසය අනිත්‍යයි දුකයි අනාත්මයි. අපිට ලැබෙන පහස ශරීරයට අනිත්‍ය වෙනවා. දුකයි අනාත්මයි. අපේ මනසට අරමුණු සිතුවිලි අනිත්‍ය වෙලා යනවා. දුකයි අනාත්මයි. මේ කිසි දෙයක් මගේ වශයෙන් ගන්න බෑ. මේවා ඔක්කොම නැති වෙලා යන දේවල්. ඔබ මේ විදිහට හිතන්න පටන් ගන්න ඕනේ. එහෙම නැතුනොත් ඔබ රාගයට අනිවාර්යයෙන්ම කාමයට අහු වෙනවා. අහුණාට පස්සේ වැඩක් නැහැ. එදා උත්පලවන්න මහරහතේරණියට ගැටලුවක් වුණේ නැහැ. මොකද අනාගාමී වෙද්දිම කාමය නැති වෙලා යනවා. ඒකේ ආස්වාදෙ නැති වෙලා යනවා. විපාකයේ දුන්නට අන්තිමට ඒක ඉවරලා නන්ද කියන තරුණයා යන්නේ යද්දී මොකද වෙන්නේ? පොළොව පලාගෙන අවිච්චිට යනවා. ඒක තමයි උත්තම ගුණවත් කෙනෙකුට අපරාධයක් කළ සිද්ධ වෙන දේ. ඔබ බයින කෙනා ඔබ කොහොමද දන්නේ මාර්ගඵලලාභීද? සෝතපට්ඨ ඵලයටපත් වුණු කෙනෙක්ද කියලා? අනුමතර වේ සම්මා දිට්ඨියටපත් වුණු කෙනෙක්ද කියලා? ඔබ එහෙම බැන්නොත් මොකද වෙන්නේ? ඔබ ඊළඟට සතර අපායට යන මාර්ගය ඔබ විවෘත කරගන්න ඔබගේ කටින්ද. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. කර්ම නිර්මාණ වෙන්නේ ඔබ හිතන දේ අනුව, ඔබගේ වචනය අනුව, ඔබ කියන දේ අනුව, ඔබ කරන දේ අනුව. සබොහොම පරිසම් වෙන්න ඕනේ. මනසත් යහපත් කරගන්න ඕන, වචනයත් යහපත් කරගන්න ඕනේ, ක්‍රියාවත් යහපත් කරගන්න ඕනේ. ළඟදි මට කෙනෙක්ගේ ඇසුණු සිද්ධියක් මම මේ කියන්නම්. මට කෙනෙක් මගේ YouTube channel එක දැකලා කෙනෙක් කතා කරනවා. කාන්තාවක්. සමහර ගැටලුවක් තියෙනවා. මොකද්ද? මම අහුවා මොකද්ද? මට පිරිමිකෙන් හරි කරදරයි. කෝල්ස් එනවා ඒක නවත්තන්නේ. මම ඇහුවා මොකක්ද ඒකට සිදුනේ කියලා. දවසක් මෙයා වැඩට යද්දී උදේ පාන්දර ටිකක් පරක්කු වෙලා කාර් එකක් නවත්තලා ලිෆ්ට් එකක් දීලා. දැන් බලන්න මේ කාන්තාව අඳුරන්නේ නැති මේ ඒ කාර් එකකට නැගලා. යන ගමන් එයාගේ ෆෝන් නම්බර් එක ඉල්ලලා. ෆෝන් නම්බර් එකක් දීලා. දැන් මේ කාන්තාවට ඒ මිනිස්සයා දිගට හරහාට කෝල් කරනවා. ඉතින් මං කිව්වා සිම් එක අයින් කරලා දාන්න. සිම් එක අයින් කළාට වැඩපොළට කතා කරනවා කිව්වා. මං ඇහුවා ඇයි නන්න ආඳුන්න කෙනෙක්ගේ වාහනේට ඇතුළුනේ? මට ඒ වෙලාවේ පරක් වෙලා තිබුණ වැඩට යන්න. හරි ඒකත් හරි කියමුකෝ. මං ඇහුවා ඇයි ෆෝන් නම්බර් එක දුන්නේ?
ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මම ඔයාට කැමතියි කියන ඉඟියක් දුන්නා කියන එක ඒ තරුණට අවබෝධ වෙන්නේ නැති. ඉතින් ඒක අතාරින්නේ නැහැ. දැන් මෙවැනි ක්‍රියාවලින් කාන්තාව කොච්චර අසරණ වෙනවද? මං කිව්වා මහත්තයට කියන්න බැරිද මේක? අපෝ මට කියන්න බෑ. එයා අමුතු විදිය කෙනෙක්. අන්න බලන්න කරුමෙට තමාගේ බිරිඳව විශ්වාස නොකරන ස්වාමියෙකුත් හම්බෙලා තියෙනවා. කොහොමද කර්මය විපාක දෙන හැටි? ඒ නිසා පරිස්සම් වෙන්න ඕන කාලයක් කාන්තාව. එසේ නොවුනොත් බොහෝ දුකටපත් වෙන්නේ කාන්තාව. මම පිරිමි පාර්ශ්වයට මම මේ කතා කරන්නේ මගේ YouTube channel එක බලන්න. කාන්තාවට ගෞරව කරන්න. හැම කාන්තාවක්ම කේමා මහරාජ්‍යරණිය, උත්පල වන්නා මහරාජ්‍යරණිය ඒ විදියට හිතන්න. එහෙම නැත්නම් ඔබගේම අම්මා මේ ඉන්නේ. මේ ඔබගේම සහෝදරිය මේ ඉන්නේ. මේ ඔබගේම දීනිය තමයි මේ ඉන්නේ කියලා ඔබ හිතන්න ඕන කාලයක්. පෞරුෂ වෙන්න දෙන්න එපා. කාමයට රාගයට පිරිමි ඔබට හිත තුළට ඇතුල් වෙන්න දෙන්න එපා. හැබැයි ධර්ම අවබෝධය තිබුණ නැත්නම් අකුරු තුනේ එක්කෙනා ඔබගේ මනසට ඇතුල් වෙනවා. මකර ලග්න හිමිනේ දැන්ටමත් ඔබ දන්නවා. සිකුරු නිචේ වීම ඔබගේ ජීවිතයේ සැප අඩු කරන බවක්, සැහැල්ලුව නැති කරන බවක්. මේ සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 17 දක්වා ඔබගේ පස්වන අධිපතියා, ඔබගේ ආදරය, ඔබගේ දරුවන්, ඔබගේ ඉගෙනීම, ක්‍රීඩාව, කලාව කියන මේ ලග්නාධිපතියා තමයි නීච වෙන්නේ. නීච වෙන්නේ 9 වෙනිදී. ඒ කියන්නේ ඔබට භාග්‍ය වාසනාව ලක් එක නැති කරනවා. දැන් ඔබ හිතාගෙන හිටියනම් මගේ ඉගෙනීම, ක්‍රීඩාව, කලාව, කටයුතු, මගේ ආදරය, මගේ දරුවන් පිළිබඳ සියලු දේවල් මට සාර්ථක වෙනවා කියලා. එසේ වෙන්නේ නැහැ. එවින් වටපිටාව ගොඩ නැගෙන්නේ නැහැ. ඒ ගොඩ නැගීම හේතු කොටගෙන මොකද ඔබට ඇති වෙන්නේ? ඔබ මානසික වශයෙන් ඇද වැටෙනවා. ඔබගේ මානසික සතුට දුර්වල කරනවා. ඔබට මේක ලැබී තිබුණු වටිනාකම නැති වෙලා යනවා. ඒ නිසා ඔබගේ දියණියන් ඔබ S2 වගේ රැක බලා ගන්න ඕනේ. මේ කාලේ දියණියන් තනි පංගලමේ යැවීම එතරම් හොඳ නැති කාල සීමාවක්. මන්ද සිකුරු නීච වීම කියන්නේ අධර්ම විෂම රාගය ලෝකයේ පුරා පැතර යනවා. සීලු ස්ත්‍රීන් වර්ගයාට නරක කාලයක්, හිංසාවට පීඩාවට ලක් වෙන්න තියෙන කාලයක්. ඔබගේ දියණිය, ඔබගේ නැගණිය, ඔබගේ සොහොයුරිය, ඔබගේ බිරිඳ, ඔබගේ අම්මව එම් හිංසාවල පීඩාවල ගොදුරක් බවට පත් වෙන්න ඔබ ඉඩ තියන්න හොඳ නැහැ. සාන්නිසි රැකවරණය ඔබගේ නිවසේ සිටින ස්ත්‍රී වර්ගයාට ඔබ සැපිය යුතුමයි. විශේෂයෙන්ම ලක් එකන නැති වෙන්න තියෙන්නේ, වාසනාවන නැති වෙන්න තියෙන්නේ. එහෙනම් ඔබගේ ධනාත්මක චින්තනය නැති වෙන්නේ. එහෙමනම් ඔබට දරුවන් මුල් කොටගෙන කලකිරීමකටපත් වෙන්න තියෙනවා, අගෞරවයකටපත් වෙන්න තියෙනවා. ඔබගේ ආදරය මුල් කොටගෙන මානසික කඩාවැටීමකට ලක් වෙන්න තියෙනවා. ඔබගේ නුවණ නැති තීරණ මත ඔබට පාඩු සිද්ධ වෙන්න තියෙනවා. එහෙමනම් ධර්ම අවබෝධය තුල ඉන්න ඕනේ. බෞද්ධයෙක් නම් හැමදාම බුදුන් වඳින්න ඕනේ. ඒ භාගතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නොසලෙන සිතක යුතුව දිවි හිමියෙන් රකින්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒ භාගතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාරන ලද්දා වූ උත්තරීතර වූ සත් ධර්මය. ඒ භාගතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාරන ලද්දා උත්තරීතර වූ සත් ධර්මය නොසලෙන සිතකින් යුතුව දිවි හිමියෙන් මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒ භාගතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ආර්ය ශ්‍රාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගලන් මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවැත්වෙනා ආර්ය ශ්‍රාවක වූ ශ්‍රී සංඝරත්නය නොසලෙන සිතකින් යුතුව ඔබ අනුගමනය කරන්න ඔබට පත් වෙන්න ඕනේ. පින් මදි නම් පින් කරන්න ඕනේ. සංඝයා වහන්සේලා මුල් කොටගෙන ධන දහන්නේ ලබා දෙන්න ඕනේ. තමන්ගේ නිවසේට වැඩම කරවලා හරි පන්සලට ගිහිල්ලා හරි ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ
අග්‍ර ආර්ය ශාවක සී සංඝරත්නය වූ සාරිපුත්ත මහරහතන්සේ මහා මොග්ගල මහරහතන්සේ මහා කශ්‍යප මහරහතන්සේගේ පරම්පරාවෙන් පෙරතනව ආර්ය ශාවක වූ සී සංඝරත්නයට දානමාන පින්කම් දීලා ඒ පින වැඩි කරගන්න. ඒ සඳහා මුදල් නැත්තම් ඔබ මෙතෙක් කරපු පින් නැවත සිහි කරන්න. එතකොට ඔබගේ පින බලවත් වෙනවා. පින බලවත් වූ විටයි ඔබට ඔබගේ නමට ඔබගේ පෞරුෂත්වයට වටිනාකම ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඔබ කිසි විටක බුදුරජාන් වහන්සේ වදාළ පරිදි කර්මය නිර්මාණය වෙන්න කරුණු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ඔබ හිතන දේ. දැන් මේ සිකුරු නීච වීම හේතු කොටගෙන ඔබ හිතන දේ යහපත් වෙන්නේ. ඒ හිතන දෙයට දෙවිසි ක්‍රෝධය වෛරය තරහව ඊර්ෂ්‍යාව අමනාපය ඇතිල් වෙන්න පුළුවන්. එතකොට ඔබට යහපත් ප්‍රතිඵලයක් ලැබෙයිද? ඔබගේ මනසට සැනසීමක් ලැබෙයිද? නැහැනේ. ඒ තුල තමයි ධර්ම අවබෝධය. නිතරම බුදු ගුණ සී සද්ධර්ම ගුණ සී සංඝරත්න ගුණ හිතන්න ඕනේ. නැත්නම් මාර පාර්ශික සිතුවිලිමයි මනසට එන්නේ. මනස කඩන් වැටෙන්න පුළුවන්. ඒ නිසා බුදු ගුණ සී සද්ධර්ම ගුණ සී සංඝරත්න ගුණ නැවත නැවත සිහි කරන්න බවට පත් වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් සිකුරු නියෝජනය කරන ඔබගේ වෘත්තිය. වෘත්තිය තුල යහපත් මිනිසුන් හමු වීමට ඔබට ඉඩකඩක් නැති කරනවා. යහපත් මිනිසුන් නැති තැන ඉන්නේ අයහපත් අසත්පුරුෂ මිත්‍රයන්. ඒ තුල මොකද වෙන්නේ? ඔබට මෙතෙක් රැකියාව තුළ ඔබට තිබුණු උසස් තත්වයන් වටිනාකම් පෞරුෂත්වයේ ඇගීම් නැති වෙලා යන්න පුළුවන්. ඔබ ඔබගේ වෘත්තිය මුල් කොටගෙන කලකිරීමටපත් වෙන්න පුළුවන්. ඔබ වෘත්තිය ප්‍රධානින්ගේ ඇගීමට ලක් නොවන කෙනෙක් වෙන්න පුළුවන්. අප්‍රසාදයටපත් වෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එහෙමනම් ඔබට අවශ්‍ය වෙන්නේ පැහැදිලිවම ධර්ම අවබෝධය. මේ දින කීපයේ ධර්මයේ තුලම ඔබ ඉන්න ඕනේ. ගමනේ යන විට ඔබ මෙනෙහි කරන්න ඕනේ ධර්මය. ධර්මය මරන්න ඔබ ධර්මය වර්ධනය කරගන්න ඔබ වීරියෙන් යුතුව වැඩ කටයුතු කරන්න ඕනේ. ශබ්ද බුංගංජනුත් කියනවනේ. මොකද්ද? වීරිය හතර විදියකින් වැඩියොත්. කියන්නේ නූපන් අකුසලයන් ප්‍රහාණය කරනවා. උපන් අකුසලයන් ප්‍රහාණය කරනවා. නූපන් කුසලයන් වර්ධනය කරගන්නවා. උපන් කුසලයන් රැක ගන්නවා. මේ විදිහට ඔබ ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ විදිහට ක්‍රියාත්මක වුණොත් කුසලයේ වැඩි වෙලා අකුසලයේ ප්‍රහාණය වෙලා ප්‍රීතිය මනස තුල ඇති වෙනවා. ප්‍රීති සම්බොංගංචයට පැමිණෙනවා. ප්‍රීතිය ඇති වුණාම හරි ලේසියි ඔබට කුමක් වෙත ගමන් කරන්නද? පස්සදී සම්බන්ජිත ගමන් කරන්න. කියන්නේ ඔළුව ෆ්‍රී. ඒ කියන්නේ මානසික ශාරීරික ඒකාග්‍රතාවය ඇති කරගන්න සුදුසුසෙක් බවට පත් වෙනවා. ඒ තුල සමා ඔබ සම්මා සමාධියටපත් වෙන්න ඕනේ. එහෙමනම් මේ කාලය තුල සමාධිය කරා ගමන් කරන්න ඔබට හැකියාවක් තියෙන්න ඕනේ. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. චතුරාර්ය සත්‍ය පිළිබඳ යම්කිසි අවබෝධාත්මක ඥානයක් තියෙන්න ඕනේ. තිසරණියේ පිහිට ලබන්න නම් ඔබ සම්මා දෘෂ්ටිකයෙක් වෙන්න ඕනේ. සම්මා දෘෂ්ටිකයෙක් වෙන්න නම් ඔබට මේ සංකල්ප තුන තියෙන්න ඕන. ඕනම වෙලාවක කාමයන් අකුසලයන් අතහැරලා ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඕනම වෙලාවක ද්වේෂය, ක්‍රෝධය, වෛරය, තරහව නැති කරලා මෛත්‍රී සාගතව ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕන. ඕනම කිසිම වෙලාවක කායික පීඩාවක් සහිත කල්පනාවක් ඔබගේ මනසට කයට නොදෙන්න කෙනෙක් වෙන්න ඕනේ. මහත් සත්‍ය කරුණාවෙන් යුතුව කායික මානසික සතුට ඇතුව ජීවත් වෙන්න බවටපත් වෙන්න ඕනේ. ඔබ මේ ටික අනිවාර්යයෙන්ම ගුණ කරගත යුතුයි. මේ සිකුරු නීචෙන් වේරි ඔබට මෙතෙක් ලැබූ තිබූ ගෞරවය වටිනාකම ඔබ විසින් රැක ගන්න. එසේ රැකගත්තේ නැති වුණොත් ඔබගේ ඉගෙනීමට, ක්‍රීඩාවට, කලාවට බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඔබගේ වෘත්තීය කටයුතු වලට බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඔබගේ දරුවන්ගේ දියුණුවට බාධාවක් නැති වෙන්න පුළුවන්. ඔබගේ ආදරයට බාධාවක් නැති වෙන්න පුළුවන්.